හෙලව් මම කෝසල් දසනායක ලංකා පෙට් ඉන්ෆෝ සමගින් අද මම ඔගලන්ට කියලා දෙන්නේ කොහොමද ෂෝ කොල්ටි පපී කෙනෙක්ව අපි තෝරගන්නේ කියලා. ඉතින් ඒ සඳහා මාත් එක්ක සහභාගී වෙනවා බේලි කියන්නේ බුල් මැස්ටිෆ් ෆීමේල් කෙනෙක්. මෙයා ෂෝ විනර් කෙනෙක්. මේ අවුරුද්දේ ඒ කියන්නේ 2019 අවුරුද්දේ පෙබරවාරි මාසයේ වෝටර් ස්ටේජ් පරිශ්‍රයේදී KSL ෂෝ එකේ බෙස්ට් ෆීමේල් ආවේ මෙයා තමයි. එතකොට බෙස්ට් මේල් අපු කෙනාවත් පරද්දලා බෙස්ට් ඔෆ් බ්‍රීඩ් කියන ටයිටල් එකත් ගත්ත එක්කෙනා තමයි අද ඉන්නේ. එයාගේ බබලා දෙන්නෙකුත් ඉන්නවා මාත් එක්ක අද මේ වැඩසටහනට. ඉතින් අපි පපී කෙනෙක්ව තෝරන්න ඉස්සෙල්ලා හදිස්සි වෙන්න හොඳ නැහැ. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ පපී කෙනෙක්ව ගන්න අපි කොහෙන්ද කියලා. එහෙම ගන්නකොට දැන් අපි කියමුකෝ බුල් මැස්ටිෆ් කෙනෙක් ගන්න කියලා කාගාවද හොඳ බුල් මැස්ටිෆ් කෙනෙක් ඉන්නේ? ෆීමේල් කොහොමද? එයා තරඟ දිනලා තියෙනවද? ඒගොල්ලන්ගේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා කොහොමද? ග්‍රේට් ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා කොහොමද? ඒගොල්ලෝ කොයි වගේ තරඟද දිනලා තියෙන්නේ? ඒ තරඟෙට කී දෙනෙක් සහභාගී වුණාද? ඒ කියලා ඒව බලන්න ඕනේ. ඊළඟට පෙඩිග්‍රී එක. පෙඩිග්‍රී එක බලනකොට කොහොමද මොකද්ද තියෙන පෙඩිග්‍රී එක? මෙයාට පෙඩිග්‍රී තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම විශේෂ දෙයක් තමයි වැදගත් දෙයක් තමයි මේගොල්ලන්ගේ ටෙම්පරමන්ට් එක. දෙමව්පියන්ගේ. කියන්නේ මේගොල්ලෝ ගොඩක් ඇග්‍රෙසිව් කට්ටියද මිනිස්සුන්ව හපනවද ඒ වගේ දේවල් අපි සැලකිලිමත් විය යුතුයි. ඊට පස්සේ අපි පපී කෙනෙක්ව තෝරන්න ඒ බ්‍රීඩර්ට කතා කරලා අපිට පපී කෙනෙක් ඕනේ කියලා මෙහෙම මුලින්ම ඒ කියන්නේ පපීස්ලා සාමාන්‍ය ෆීමේල් හීට් එකට එන්නේ ඉස්සෙල්ලා අපි කතා කරගත්තා නම් ඒක ගොඩාක් හොඳයි. එතකොට අපිට බෙස්ට් පපී ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් දැන් අපි පපීස්ලා අපි කියමුකෝ පපීස්ලා තෝරන්න යනවා කියලා යනකොට ඇත්තටම පපීස්ලාගේ ඒජ් එක අඩුම ගානේ මාස 3ක්වත් වෙන්න ඕනේ. ඉතින් මාස 3ක්වත් නැතුව ෂෝ පපී කෙනෙක්ව තෝරන්න හරිම අමාරුයි. මොකද මාස 3ක් විතර යනකොට තමයි හරියට දත් ටිකවත් හරියට එන්නේ. ඉතින් ටෙස්ටිකල් එන්නේ. දැන් අපි මේල් කෙනෙක් ගන්න ගියොත් ටෙස්ටිකල් චූටි පපී කෙනෙක් ගත්තොත් ටෙස්ටිකල් අපිට තියෙනවද නැද්ද කියලා කියන්න බෑ. මොකද ඒ සති 5-6 දී පපීස්ලාගේ ඇඟ ඇතුලේ ටෙස්ටිකල්ස් තියෙන්නේ. ඉතින් මාස 3ක් විතර එනකොට මේ ටෙස්ටිකල් තියෙනවද නැද්ද එනවද පල්ලෙහාට එනවද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතන්න ඕනේ මේල් කෙනෙක්ද ෆීමේල් කෙනෙක්ද අපි ගන්න කියලා අපි ගෙදර ඉඳලම හිතාගෙන යන්න ඕනේ. මොකද එතනට ගිහිල්ලා තෝරන්න ගියාට ඒක මම හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා. අපි මේල් කෙනෙක් ගන්න යනවා නම් එයාගේ මැස්කියුලින් ලුක් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මැස්කියුලින් කියලා කියන්නේ පිරිමි ලුක් එකක් තියෙන්න ඕනේ. ෆීමේල් කෙනෙක් නම් එයා ෆෙමිනින් ලුක් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගැහණු සතෙක්ගේ තියෙන පෙනුමක් තියෙන්න ඕනේ. දැන් සමහර පිරිමි සත්ත්වෝ ඉන්නවා ඒගොල්ලෝ ෆෙමිනින්. ඒ කියන්නේ සතා ඉන්නවා නමුත් එයාට තියෙන්නේ ගැහණු සතෙක්ගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. එහෙම සතෙක් අපිට ෂෝ එකකට තියන්න බෑ. ඒ කියන්නේ ෂෝ එකකින් දිනන්න බෑ. තියන්න පුළුවන් ෂෝ එකකින් දිනන්න බෑ. ඒ වගේ සතෙක්ව. ඊළඟට තියෙන්නේ මේගොල්ලන්ගේ අපියරන්ස් එක කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෙනුම. දැන් ඇත්තටම අපි ලිට එකක් ගත්තොත් හැම පපියෙම එක සයිස් නෑ. ගොඩක් කට්ටිය ෂෝ පපී කියලා ගන්න ඉන්න ලොකුම පපීව. ඒක හරියන්නේ නෑ. ලොකුම පපී ෂෝ පපී වෙන්නේ නෑ. පොඩි පපී කෙනෙක් වුණත් එයාගේ මේ තියෙන ඔක්කොම ගුණාංග ඒ අංග ටික තියෙන්න පුළුවන් පොඩි පපී කෙනෙක් වුණත්. නමුත් මේ එයාගේ අපියරන්ස් එක කියලා කියන්නේ ඒ කියන්නේ පෙනුම නිකන් බාල වෙලා වගේ නම් ඒ ලිට එකේ නිකන් සවුත් වෙලා වගේ කියන්නේ හරියට පොඩි කාලේදී අසනීප වෙලා ඒ වගේ නිකන් හරි නිකන් තත්ත්වෙන් බාල වගේ ලුක් එකක් තියෙනවා නම් ඒ එහෙම පපී කෙනෙක්ව අපිට ඇත්තටම ගන්න බෑ. ගන්න හොඳ නැහැ එහෙම කෙනෙක්ව තෝර ගන්න හොඳ නැහැ. ඊළඟට බලන්න ඕනේ අපේ පපී සමාජශීලීද කියලා. රයිට්. සමහර පපීස්ලා ඉන්නවා ඔයාව දැක්කනම් පෙරලගෙන කොහෙද දුවලා හැංගෙනවා. එහෙම පපීස්ලා අපිට ෂෝ කරන්න බෑ. අපි ෂෝ එකකට ගිරිච්චොත් ජජ් ළඟට ආවොත් ඒ පපී හැන්ඩ්ලර්ගේ වටේ කැරකෙනවා. රයිට්. අඩුම ගානේ දත් පෙන්නන්නේවත් නැහැ.
සමහර ෂෝස් වල ඔයගොල්ලෝ දැකලා ඇති සත්තු හැන්ඩ්ලකින් විදිලා පැනලා දුවනවා. ඉතින් එහෙම අයව අපිට ෂෝ කරන්න බෑ. ෂෝ එකකට දාන්න බෑ. ඒක නිසා ඒ වගේ පපි කෙනෙක් අපි තෝරාගත යුතු නැත. ඊළඟ බැලිය යුතු පපි කෙනෙකුගේ ගුණාංගය තමයි යාගේ අටෙන්ෂන් එක. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ජජ් ඇවිල්ලා මෙහෙම මූණ ළඟට මෙහෙම කරලා පපි ඩොග් කෙනෙක්ට කතා කරනවා. කතා කරනකොට එයා සමහර කට්ටිය මෙහෙම බලාගෙන ඉන්නවා ජජ්ට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. රයිට්? ඉතින් පපි කාලෙදිත් ඒ වගේ තමයි ප්‍රතිචාර දක්වන සත්තු ඉන්නවා. අපි ඒ වගේ කෙනෙක් තමයි තෝරගන්න ඕනේ. ඔයගොල්ලෝ දැකලා ඇති මම එක උදාහරණයක් කියන්නේ ජර්මන් ෂෙපර්ඩ් වගේ ගත්තොත් සමහර ජර්මන් ෂෙපර්ඩ්ස්ලා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ෂෝ එකේදී සාමාන්‍ය මෙහෙම කරගෙන වගේ ඉන්නවා. සමහර දිනන ජර්මන් ෂෙපර්ඩ්ලා ඔයගොල්ලෝ බලන්න හොඳට. ඒගොල්ලෝ හොඳට ඔළුව උස්සලා හොඳට ඒගොල්ලන්ගේ බියුටි එක ඒගොල්ලෝ පෙන්නනවා. ඉතින් ඒ වගේ පපි කෙනෙක් තමයි පපි කාලෙදිත් අපිට පුළුවන් ඒ වගේ කෙනෙක් තෝරගන්න. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් ඇත්තටම ලෝකේ තියෙනවා පිළිගත්ත නිර්ණායක හැම සතාටම. රයිට්? ඒක එක එක සතාගෙන් සතාට එක එක වර්ගෙන් අපි කියමු ජර්මන් ෂෙපර්ඩ්, රොට්වයිලර්ස්, එතකොට ලැබ්‍රඩෝස් ඒ වගේ එකින් එකට මම ඉදිරි වැඩසටහන් වලදී ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේ නිර්ණායක ඇත්තටම සපයන්නේ ලෝකේ තියෙනවා ක්ලබ්ස් 3ක්. රයිට්? පරණම ක්ලබ් එක තමයි ද කෙනල් ක්ලබ්. ඒක UK බේස්ඩ් වෙලා තියෙන ක්ලබ් එක. ඊළඟට ඇමරිකන් AKC ඇමරිකන් ක්ලබ් එක. ඊළඟට FCI එක ජර්මන් බේස් වෙලා තියෙන FCI එක තමයි මුළු ලෝකෙම ලොකුම ක්ලබ් එක. ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි අපි AKC ඒ කියන්නේ ඇමරිකන් ක්ලබ් එකත් එක්කයි UK ක්ලබ් එකත් එක්ක ඒ කියන්නේ ද කෙනල් ක්ලබ් එකත් එක්ක ඒ ඔක්කොත් එක්ක වැඩ කරාට නමුත් අපි FCI එකේ රූල්ස් වලට තමයි අපි යටත් වෙලා තියෙන ඒවා එක තමයි අපි වැඩ කරන්නේ. ඉතින් ඒ හැම සතාටම ඒගොල්ලෝ දීලා තියෙනවා මේ නිර්ණායක. ඒවා පොඩ එක දවස් වලට පොඩ වෙනස් වෙනවා. ඒක දැන් ඉස්සරහට යාවත් කාලින වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් උස කිව්වොත් දැන් ලැබ්‍රඩෝ කෙනෙක්ගේ උස කිව්වොත් UK ස්ටෑන්ඩඩ් එක ඇවිල්ලා අඟල් 23 මාරක් වෙන පිරිමි සතෙක්ගේ විදයකට. විදයක කියලා කියන්නේ මෙතනට. රයිට්? ඒ කියන්නේ බිම ඉඳලා විදයකට අඟල් 23. නමුත් AKC ඇමරිකන් කෙනල් ක්ලබ් එක ඊට වැඩි චුට්ට අඟල් 24 වෙනකන් ඒගොල්ලෝ බලනවා. ඉතින් ඒක පොඩ ඒවා යාවත් කාලින වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි යාවත් කාලින වෙලා අපිත් යාවත් කාලින වෙලා ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒකෙදි ඒගොල්ලෝ කියන টপ ලයින් එක. රයිට්? අපි টপ ලයින් එක කියලා බැලුවොත් টপ ලයින් එක කියලා කියන්නේ මෙන්න මේ මෙතන මේ ලයින් එක. මේ ලයින් එක සාමාන්‍යයෙන් දැන් මේ තියෙන ස්ටේජ් එකේ මෙයාට ඉන්න අමාරුයි. අපිට රෆ් මේ පොලෝක ඉන්නවා නම් ඒක පේනවා. ගොඩක් සත්තුන්ගේ කොන්දක් උසයි. එහෙම උස වෙන්න බෑ. මේ පැත්තෙන් මෙහෙම මේ ඇන්ගල් එකට තියෙන්න ඕනේ. ඉතින් ඒ টপ ලයින් එක හරියට තියෙනවද කියලා බලන්න. ඉතින් පපි කෙනෙක් අපිට හරියට බලන්න පුළුවන් টপ ලයින් එක. සාමාන්‍ය මාස 3ක් වෙනකොට টপ ලයින් එක හරියටම බලන්න පුළුවන්. ඉතින් ඊළඟ තැනට ගියොත් දත් ඒ කියන්නේ අපි එකට කියලා සිස්සා බයිට් එක කියලා. සාමාන්‍ය සිස්සා බයිට් එක මම පොදුවේ ගත්තොත් මේ හැමෝටම සිස්සා බයිට් බලන්න ඒක ඒ නිර්ණායකේ ගන්නකොට දැන් අපි කියමු බුල් මැස්ටිෆ්ට් ගන්න. බුල් මැස්ටිෆ්ට් ගන්නකොට ජර්මන් ෂෙපර්ඩ්, රොට්වයිලර්ස්, ලැබ්‍රඩෝස් වගේ කට්ටියගේ සිස්සා බයිට් බලනවා වගේ නෙමෙයි මේගොල්ලන්ගේ මේ හණු පීටලා තියෙන්නේ. ඉතින් මේ යටි හණුව, උඩු හණුව ඒ වගේ පීටලා තියෙන්නේ අනිත් කට්ටිය වගේ නෙමෙයි. දැන් මම සාමාන්‍යයෙන් ඔයගලන්ට දාලා අවබෝධයක් ගන්න කියන්නම් සිස්සා බයිට් එක කියලා කියන්නේ දත් මෙන්න මේ හැඩයට තියෙන්න ඕනේ. මෙන්න මේ හැඩයට. ඒ කියන්නේ දත් මෙහෙම එකට එකක් මෙහෙම වෙන්නත් බෑ. යටි හනුව ඉස්සලා මෙහෙම වෙන්නත් බෑ. මේක මෙහෙම වෙලා මෙහෙම තියෙන්න ඕනේ. උඩු හනුව තව මෙහෙට ගිහිල්ලා මෙහෙම වැඩි වෙන්නත් බෑ. ස්පේස් එක වෙන්නත් බෑ. මෙන්න ලස්සන්ට මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ එක්කෙනෙක් අපි තෝරගන්න ඕනේ. මේ අපි කාලේදී අපිට තෝරගන්න එහෙම පුළුවන්. ඉතින් මොකද ජජ් කෙනෙක් ආපු ගමන් ඉස්සල්ලාම ජජ් කෙනෙක් ගාවට ගිය ගමන් බලන්නේ දත් ටික. දත් ටික නෑ කියලා කියන්නේ බෙල්ල නෑ වගේ තමයි. ඉතින් පපි කෙනෙක් තෝරනකොට ඉතාම වැදගත් මේගොල්ලන්ගේ
මේ සිසර් බයිට් එක තේරීම. ඊළඟ කාරණය තමයි අපි පපී කෙනෙක් බලනකොට එයාගේ ආම්ස් බලන්න ඕනේ. එල්බෝස් ආම්ස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් කලාට දැකලා ඇති ෂෝස් වලදී හරි හැන්ඩ්ලර් කෙනෙක් හම්බුනොත්, ඒ කියන්නේ දක්ෂ හැන්ඩ්ලර් කෙනෙක් හම්බුනොත් ඒක ජජ්ට නොපෙනෙන්නේ ඒක හංගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මෙහෙම කකුල් තියෙනවා. ඉස්සරහ අත් දෙක තියෙන්නේ මෙන්න මෙහෙම. right? ඒකට එහෙම තියෙන්න බෑ. අත් දෙක තියෙන්න ඕනේ මෙන්න මේ විදියට. කෙලින් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හොඳ හැන්ඩ්ලර් කෙනෙක් ටක් ගාලා ඒක ජජ්ට පේන්නේ නැති වෙන්න හංගනවා. right? ඊළඟට පිටිපස්සේ කකුල් දෙක. කකුල් දෙක ඉතාමත්ම වැදගත්. මොකද අපි කකුල් දෙක බැලුවොත් ගොඩක් කලාවට හොක් එක, ඒ කියන්නේ නැමෙන තැන මේ තියෙන මෙතන. එහෙම බැලුවොත් හොක් දෙක මෙහෙම ලං වෙලා එනවා ගොඩක් සත්තුන්ගේ හොක් එක. කියන්නේ මෙන්න මෙහෙම ලං වෙලා එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ මේ කව් හොක් කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ හරකෙක්ගේ වගේ. හරක්ගේ කකුල් දෙක යන්නේ මෙහෙම යන්නේ. එහෙම යන්න බෑ. මෙහෙම කෙලින් තියෙන්න ඕනේ කකුල් දෙක. ස්ට්‍රේට් එන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ පපීව දුවවලා බලන්න. දුවලා බලනකොට පපීගේ කකුල් දෙක මෙහෙම මෙන්න මෙහෙම වගේ ඇද වෙලා දුවනවා නම් ඒක හරියන්නේ නැහැ. දුවනකොට කකුල් දෙක පිටිපස්සේ හරි ස්ට්‍රේට් එන්න ඕනේ ලස්සනට. ඔයගොල්ලෝ දැකලා ඇති ජජ් බලලා මෙහෙම දුවනකොට පිටිපස්සේ ඉඳලා බලනකොට මේ විදිහට පේන්න ඕනේ. ඊළඟට තමයි සිකල් හොක් කියලා කියනවා. සිකල් හොක් කියලා කියන්නේ මේ කකුල මෙහෙම කෙලින්නේ නැහැ. සිකල් එකක්. ඒ කියන්නේ දෑකැත්තක් වගේ මෙහෙම ඇද වෙච්ච දින්නවා පපීස්ලා. ඒක ජානමය විකෘතියක් හරි එහෙම නැත්නම් ඒක පපීගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ බ්‍රීඩර්ගේ ප්‍රශ්නයක්. බ්‍රීඩර් පපීස්ලා පොඩි කාලේදී තියලා තියෙන තැනේ හැටියට තමයි මේ කකුල හැදෙන්නේ. ඒක හොඳ මේ රෆ් පොළොවක තියලා තියෙනවා නම් මේ කකුල මේ විදිහට කෙලින් එනවා. නැත්නම් සිකල් හොක් එකක් වෙනවා. සිකල් හොක් ආවොත් මේ අපිට මේ පපි කෙනෙක්ව ෂෝ කරන්න පුළුවන්, දිනවන්න අමාරුයි. right? එක්කෙනෙක් හිටියොත් එයා වන් මෑන් ෂෝ එකක් ගහන්න පුළුවන්. නමුත් මේ කට්ටියක් එක්ක තරග කරලා දිනන්න අමාරුයි. ඊළඟට ඒක පපිස සමහර කට්ටිය මේ හිප් එක එහෙම අවුල් වුණාම, ඒ කියන්නේ හිප් එකේ ඒක හරියට ආවේ නැත්නම් ඩිස්ප්ලේස් වුණාම පපිස්ලා උඩ පැන වගේ යනවා. ඒ කියන්නේ නිකන් ගැලප් කරනවා. සාමාන්‍ය ගැලප් කරන විදිහ නෙමෙයි. ඒ කියන්නේ නිකන් ඇවිදිනකොට නිකන් උඩ පැන යන ස්වභාවයක් තියෙනවා. ඒක හොඳට බලන්න. ඒ වගේ කට්ටියව මේ අපිට ෂෝ කරන්න බෑ. ඒ කියන්නේ ෂෝ කරාට එයාගලන්ට එයාගේ ඉස්සරහට යන්න බෑ. ෂෝ කරිය එකේ එයාට ඉස්සරහට යන්න බෑ. ඉතින් ගොඩාක්ම very important දෙයක් තමයි මේ හිප් එක සහ elbows, arms, hind legs ඒ ටික. ඊළඟට අපි සැලකිය යුතු කරුණ තමයි පපි බැලන්ස් පපි කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ විද එකේ ඉඳලා chest එකටත් ඒ දුර සමානයි. chest එකේ ඉඳලා මේ පෝ එකට වෙන තියෙන දුර මේ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට තමයි පපි හරිය බැලන්ස් විදිහට ලස්සනට පේන්නේ. ඔයගොල්ලෝ සමහර වෙලාවට දැකලා ඇති සත්තු ඉන්නවා ඒගොල්ලන්ගේ ගොඩක් කකුල් දිගයි. සතා උසට පේනවා. උසට පෙවුනට ඒක අර බැලන්ස් බොඩි එකක් නේ අපිට ෂෝ කරන්න බෑ. ඒ වගේ සතෙක් ෂෝ කරන්න පුළුවන් කරලා ප්ලේස් එකක් ගන්න බෑ. ඉතින් ඊළඟ කාරණය තමයි මෙයාගේ මේ පපිගේ ලෙන්ත් එක. ලෙන්ත් එක කියලා කිව්වම ගොඩක් කට්ටිය ඒක සැලකිලිමත් වෙන්නේ නැහැ. මම ලෙන්ත් එක කියලා ගත්තොත් අපි මේ ගොඩක් බහුලව ලංකාවේ අපි ෆේවරිට් බ්‍රීඩ්ස් කීපයක් ඉන්නවා. ඒ කියන්නේ ජර්මන් ෂෙපර්ඩ්, රොට්වයිලර්ස්, ලැබ්‍රඩෝස් ඒ වගේ කට්ටිය. ලෙන්ත් එක කියලා කියන්නේ මේ සතා මෙහෙම යනකොට දුවනකොට ෆේස් මූණ කෙලින්, නහය කෙලින් මේ අත එන්න ඕනේ. රයිට්? එතකොට පිටිපස්සේ කකුල ගොඩක් නෙමෙයි යා දුවනකොට සාමාන්‍යයෙන් ලස්සනට මෙහෙම ඇදිලා පිටිපස්සට එන්න ඕනේ මෙහෙම. මග නවතින්නේ නැතුව. ඒක තමයි ලෙන්ත් එක කියන්නේ. ඉතින් මේ ලෙන්ත් එක හැම සතෙක්ගේම එක ස්පීඩ් එකකින් තමයි ලස්සනට එන්නේ. ඉතින් ඒ ස්පීඩ් එක මොකක්ද කියලා අපිට මේ ඒක තෝරගන්න පුළුවන් සතා ටික දවසක් අපිට ට්‍රේන් කරනකොට. නමුත් මුලින්ම බලනකොට ටිකක් දුවලා බලන්න කොහොමද මේ ලෙන්ත් එක තියෙන පපි කවුද කියලා. ඉතින් එයා ගන්න එක අපිට ඉතාමත්ම වැදගත්. ඉතින් මේ සියලුම කරුණු සැලකිල්ලට අරගෙන ෂෝ පපි කෙනෙක්ව අපි
තෝරගත යුතුයි. ඉතින් සාමාන්‍ය ලංකාවේ බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා අම්මයි තාත්තයි ෂෝ ස්ටෑන්ඩඩ් නම්. ඒගොල්ලෝ ෂෝස් දිනලා තිනවා නම්. පපී කෙනෙක්ව ෂෝ පපී කෙනෙක් කියලා අරගෙන යන්නේ. ඔයගොල්ලෝ දන්නවද? ඓශ්චර්ය අරයි ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ නිලියක්. ඉතින් එයාට සහෝදරියෙක් ඉන්නවා. එකම අම්මගේ තාත්තගේ දරුවෙක්. නමුත් කවුරුත් එයාව දන්නේ නැහැ. කවුරුත් එයාව දන්නේ නැහැ. නේ? මං හිතන්නේ ඔයගොල්ලොත් මේ මම කිව්වහම තමයි දන්නේ. ඉතින් කොච්චර අම්මයි තාත්තයි ෂෝ පොටෙන්ෂල් වුණත් පපී කෙනෙක්ව තෝරගන්න හරි අමාරු. සමහරලාට 1 ලිටර් එකක එක පපී ඉන්නේ. ලිටර්ස් 2-3ක් ගිහිල්ලා සමහරලාට එක පපී කෙනෙක් හොඳ පවර්ෆුල් පපී කෙනෙක් ගන්න පුළුවන් වෙයි. ඒක නිසා හරි ගොඩක් සැලකිලිමත් විය යුතුයි අපි ෂෝ පපී කෙනෙක්ව තෝරගන්නකොට. ඊළඟ එපිසෝඩ් එකකින් මම බලාපොරොත්තු වෙන්නේ පපී කෙනෙක්ට ගෙදරදීම හදාගත්ත හැකි ඉතා පෝෂ්‍යදායී ආහාර වේලක් ගැන ඔයගොල්ලන්ව දැනුවත් කිරීමට. ඉතින් ලංකා පෙට් ඉන්ෆෝ හා දිගටම සම්බන්ධ වී සිටීමට තිරේ දිස්වන පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන සබ්ස්ක්‍රයිබ් කියන අයිකන් එක ප්‍රෙස් කර සීනුවක හැඩය තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න.